සුබ දවසක් හැමෝටම. ඉතින් මේ පාඩම හරහා මේ පන්තිය හරහා අද අපි බලාපොරොත්තු වෙන්නේ parts of speech වලදී තවත් කොටසක් සම්බන්ධයෙන් කතා කරා. ඒ කොටස තමයි සංදි පද. conjunctions. සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව දෙකේම සංදි පද තියෙනවා. අපි දන්නවා. හැබැයි මේකේ කාර්ය සිද්ධිය ක්‍රියා සිද්ධිය විවිධයි. වෙනස්. ඉංග්‍රීසි භාෂාවේ සංදි කියන conjunction කියන වචනේ හා සම්බන්ධ වෙච්ච මේ වචන සෙට් එකක් භාවිතා කරන්නේ වාක්‍ය දෙකක් ඒ වගේම වචන දෙකක් සම්බන්ධ කිරීම සඳහා. නමුත් සිංහල භාෂාව තුළ අපිට පේනවා පෙරපර වනන් නිසිවිදිනි ගලපනු සඳහා කියන විදිහට පෙර අකුර සහ පසු අකුර කියන මේ අකුරු අතර වෙන ක්‍රියා සිද්ධිය තමයි සිංහල භාෂාවේ සංදි කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් ඉංග්‍රීසි භාෂාව තුලත් ඒ වගේ තැන් අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රත්‍ය සම්බන්ධ කරද්දී affixes පාඩම් වල අපිට පේනවා අකුරු අතර තියෙන විවිධ වෙනස්කම්. ඒ වගේම ඒක වචන බහුවචන කරන තැන් වල y කපලා ies යොදනකොට අපිට පේනවා ආදේශ වගේ වෙන කාර්ය සිද්ධි සංදි පදවල ක්‍රියා සිද්ධි තියෙනවා. නමුත් සංදි කියන වචනේ හා සම්බන්ධ වෙලා තියෙන conjunction කියන වචනේ හා සම්බන්ධ වෙලා තියෙන මේ පාඩමේ ඉංග්‍රීසි භාෂාවේ සිංහලයේ වගේ අකුරු අතර නෙමෙයි වෙන්නේ. මේක වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන්න, වචන දෙකක් එකට සම්බන්ධ කරන්න තමයි අපි මේ කියන සංදි පද ඉංග්‍රීසි භාෂාව තුළ භාවිතා කරන්නේ. So guys, we are moving forward and focusing the categories that we have to use in conjunctions and how we need to use them and what are the rules that we want to follow when you use the conjunctions in this English language. So this is a part of the parts of his speech, and this is the third video that I'm going to conduct according to the parts of his speech. So this is also a crucial and vital lesson to learn many things about English language. So no need to talk. Yeah, it's a waste of time, I know that. Let's move forward and stay connected until the end of this video. So guys, now let's move forward to the lesson. දැන් අපි අපේ පාඩම වැඩ ටිකට. හොඳයි අපි දැන් එනම් කෙලින්ම පාඩමට යමු. conjunctions. සංදි පදවල අපිට ප්‍රධාන වශයෙන්ම හම්බ වෙනවා කොටස් තුනක්. ඒ කොටස් තුන තමයි මේ දක්වලා තියෙන්නේ. මොනවාද? coordinating, subordinating සහ correlative. correlative. ඒක pronunciation එක කොහොමද? correlative. coordinating, subordinating, correlative. මේ සංදි පද කොටස් තුනකට බෙදලා තියෙන්නේ මේ සංදි පදවල භාවිතයන් කිහිපයක් සිද්ධ වෙන හින්දා. ඒකද අපි අඳුන ගන්න ඕනේ coordinating වලින් කොහොමද වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නේ? එතකොට subordinating වලින් කොහොමද මොන වගේ නීතිද තියෙන්නේ? correlative වලින් කොහොමද මොන වගේ අදහස්ද? ඒ වගේ සංදි පද මොනවද කියන මේ මූලික දැනුම අපිට අවශ්‍ය වෙනවා මේ සංදි පද භාවිතා කිරීම තුළ. අපි එහෙනම් යමු ඉස්සෙල්ලාම coordinating පිළිබඳව ඉගෙන ගන්න. right. coordinating වලට දීලා තියෙනවා ජාත්‍යන්තර පිළිගත්ත යන shortcut එකක්. fanboys. Internationally recognized, internationally identified shortcut to understand about the coordinating conjunctions. That is fanboys. Right guys. What is inside of this one? මොකද්ද මේක ඇතුළේ තියෙන්නේ? What are the things hidden? මොනවද මේක හංගලා තියෙන්නේ? Let's find out. Here are the things. මෙන්න තියෙනවා දේවල්. F is for A is and, N is no, B is but, O is O, Y is yet, S is so. Right. They are the words. අන්න වචන ටික. මෙන්න සංදි පද ටික. For, and, no, but, or, yet, so. මේ කියන coordinating conjunctions හරහා අපිට පුළුවන් මෙහි තියෙන සමහරක් ඒවා විශේෂයෙන්ම මේ හරහා අපිට පුළුවන් දැන් විශේෂයෙන්ම and වගේ ගත්තාම o වගේ ගත්තාම no ගත්තාම අපිට පුළුවන් ළමයි වාක්‍ය වචන නාමපද නාම විශේෂණ මෙන්න මේ හැම එකක්ම වගේ සම්බන්ධ කරන්න පුළුවන් මේ කියන වචන හරහා. අපි මේකෙදි කතා කරන්නේ වාක්‍ය සම්බන්ධ කරන විදිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමහර තැන්වල නාමපද සම්බන්ධ කරපු අවස්ථාත් අපිට දකින්නට පුළුවන්. අපි යමු එහෙනම් මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරන්න. මේකෙදී අපිට හම්බ වෙනා rules කීපයක්, නීති කීපයක් මේවා භාවිතා කරන්න. බලන්න පළවෙනි එක never comes at the beginning of a sentence. මේ කියන correlative conjunctions කිසිම වෙලාවක coordinating conjunctions කිසිම වෙලාවක වාක්‍යයක මුලින් භාවිතා කරන්නේ නැහැ. වාක්‍යයක මුලට යොදන්නේ නැහැ. right. ඔන්න ඊළඟ කාරණාව use a comma when joined to dependent clauses. ස්වාධීන වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරද්දී
අනිවාර්යෙන් කමාව භාවිතා කරන්න කියලා කියනවා අදාළ සංදි පදයට මුලින්. අපි උදාහරණ කතා කරද්දී මේ ගැන තවදුරටත් ඔන්න අපිට දැනුවත් වෙන්න පුළුවන්. අදාළ සංදි පදයට මුලින් සම්පූර්ණ වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී කොමාව භාවිතා කරන්න කියලා මේ කියන්නේ. ඔන්න නීතියක්. අපි යන් එහෙනම් උදාහරණ කීපයක් බලන්න. පළවෙනි මේක for. for කියන එකේ තේරුම මෙතන සාමාන්‍යයෙන් for කියන එකේ තේරුම් විවිධයි. නිසා, හින්දා for කියලා තේරුම් අපිට ගොඩක් තියෙනවා. නිසා, හින්දා ඒ වගේම තමයි අපිට පුළුවන් මේ කාලයක් තිස්සේ සඳහා වෙනුවෙන් right for කියන එක භාවිතා කරා. මෙතනදී මේක තියෙන්නේ සංදි පදයක් විදිහට නිසා. එහෙම නැත්නම් හින්දා කියන අදහසින් තමයි for හරියට නිකන් because as since වගේ තේරුමක් තමයි මේ for කියන එකේ තියෙන්නේ සංදි පදයක් විදිහට ගත්තාම. I go to the library for I love to read. මම යනවා පුස්තකාලයට මම කියවන්න ආස නිසා. I go to the library for I love to read. Here you can see comma is placed. comma එක ස්ථානගත කරලා තියෙනවා. Okay, before the conjunction. සංදි පදයට මුලින්. يعني පළවෙනි dependent clause එක dependent වාක්‍යයට පස්සේ කමාවක් දාලා තමයි අපි සංදි පදයේ සහිත ඉතුරු වාක්‍ය කාණ්ඩේ ලියලා තියෙන්නේ. අපි ඊළඟට and I likes to read and she has a library. and I likes to read and she has a library. එතන අපේන අනා කියවන්න කැමති ඇයට තියෙනවා පුස්තකාලයක්. මෙතනත් and කියන සංදි පදය සහිත වාක්‍ය කාණ්ඩයට පෙර කොමාවක් භාවිතා කරලා තියෙනවා. ඒකයි නීතිය. no කියන්නේ නෑ. එහෙම නෑ. and කියමු මොකද්ද සහ ඒකේ තේරුම පැහැදිලි. no. බලමු තේරුමත් එක ගිහිල්ලා. I have never talked to that guy, nor do I want to do it. මේ no එක භාවිතා කරන විදිය මේ do I want to do it. Right? I have never talked to that guy. මං ඒ කෙනාට කතා කළා නෑ කවදාවත්. nor do I want to do it. මට එහෙම කරන්න උවමනා වුනේත් නෑ. මට එහෙම කරන්න උවමනා වෙන්නෙත් නැහැ නැත්තම් මේ තේරුම. I have never talked to that guy, nor do I want to do it. මං ඒක වලට කතා කළා නෑ කවදාවත්. මට එහෙම කරන්න උවමනා වෙන්නෙත් නෑ. අපි ඊළඟට but විශේෂයෙන් විරුද්ධ අදහස් සම්බන්ධ කරන භාවිතා කරන පුද්ගලයා but I wanted to help you but they didn't let me to do it. I wanted to help you. දැන් බලන්න පළවෙනි වාක්‍යය ඇවිල්ලා සාමාන්‍ය වාක්‍යයක්. සාමාන්‍ය නෙගටිව් ගන්න නෙමෙයි මේක ඇවිල්ලා පොසිටිව් අපි කියන්නේ ඇෆර්මටිව් වාක්‍යයක්. ඊට පස්සේ තියෙන නෙගටිව් වාක්‍යයක්. මූලික අදහසට විරුද්ධ අදහසක් සම්බන්ධ කරද්දී තමයි බට් එක අපිට උමනා වෙන්නේ. විශේෂයෙන්ම අපි මේවත් එක්ක සිංහල අදහස් එක්ක යන තමයි වටා වටින්නේ. ඒ වුණාට ඒත් එනමුත් ඒ වුණාට ඕ තමයි අපි සිංහල අදහස තමයි වඩාත්ම අපි තැන දෙන්න ඕනේ. එතකොට සිංහල අදහසට අනුකූල වෙන සංදි පදේ දාලා අදාළ වාක්‍ය සම්බන්ධ කරනවා නම් මම හිතන්නේ ඒක තමයි සරලම ක්‍රමවේදය. I wanted to help you but they didn't let me to do it. මට උමනා වුණා උදව් කරන්න ඔයාට. ඒත් එයාලා මට ඒකට ඉඩ දුන්නේ නැහැ. අපි ඊළඟට ඕ කියන්නේ හෝ කියන එක. හෝ ඔබ හෝ මම ඇය හෝ ඔහු නේද? තේ එකක් හෝ කිරි එකක්. දෙකෙන් එක අවස්ථාවකට අපිට යන්න පුළුවන් ඔප්ෂන් දෙකක් අපි ඉදිරිපත් කරනවා මේ කරා. ඔප්ෂන් දෙකක් ඉදිරිපත් කරනවා. විකල්ප දෙකක්. You are going to have little brother or sister. ඔයාට පුංචි මල්ලියෙක් හරි නංගියෙක් හරි හම්බෙන්න යන්නේ. You are going to have little brother or sister. ඔයාට පොඩි මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හම්බෙන්න යන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක්. ඔයාට පැහැදිලි මෙතන. මේක අපි වාක්‍ය දෙකක් විදිහට ගත්තොත් you are going to have a little brother. You are going to have a sister. You are going to have a little brother. You are going to have a sister. ඔය වාක්‍ය දෙක තමයි වාක්‍ය එකක් බවට පත් කරලා තියෙන්නේ මේ සංදි පදේ හරහා. You are going to have a little brother or a sister. Right. අපි ඊළඟට yet කියන්නේ ඒ වුණාට ඒත් ඒ වුණාට ඒත් එනමුත් කියන අදහස තමයි මේ බට් එක වගේම තේරුමක් yet එකේ තියෙන්නේ. All of us studied hard for the exam. අපි හැමෝම මානසික විභාගයට වැඩ කළා. Yet it was cancelled. ඒ වුණාට ඒක cancel කරලා. All of us studied hard for the exam. අපි හැමෝම මානසික වැඩ කළා. Yet it was cancelled. ඒ වුණාට ඒක cancel කරලා. ඉතින් මේකෙදි තියෙනවලට පේනවා yet කියන යෙදුමේ තේරුම බට් එක හා සමානයි. ඒ වුණාට ඒත් කියන අදහසින් තමයි yet එක
භාවිතය කරලා තියෙනවා. ඉතින් මේවා භාවිතය කරද්දී අර සරලව නිදහසේ භාවිතය කරන්න උත්සාහ කරන බට් එක හරි එට් එක හරි දෙකෙන් කැමති එකක් භාවිතය කරත හැකි සරලව ඔයාලට ඒ අදහස් ටික නිර්මාණය කරගන්න. අවසාන එක්කෙනා සෝ කියන්නේ විකල්පයක් ඉදිරිපත් කරනවා අපි ඒ වෙනුවෙන් අපි මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගත්තේ. හරිද? බලමු මේක මොකද වෙන්නේ කියලා. It was rained hard yesterday. So කියන එකේ සාමාන්‍ය සිංහල තේරුම ගත්තොත් ඉතින්. It was rained hard yesterday. ඊයේ හයියෙන් වැස්සා. So the match was postponed. ඉතින් match එක කල් දැම්මා. මෙයාලා ඔප්ෂන් එකක්. ඊට පස්සේ කරපු දේ මොකද්ද? match එක කල් දැම්ම එක. මේකේ විශේෂයෙන් මේ so මෙතන නම් මේක සිම්පල් වෙන්න ඕනේ. මෙතනදී අපිට මේක මෙහෙම වෙන හින්දා අදහසක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මොකද අපි ඊට පස්සේ කලේ කියන සම්බන්ධය. මේක සාමාන්‍යයෙන් සිංහල අදහසට ගත්තොත් ඉතින් කියන. ඉතින් අපි ගියා, ඉතින් අපි කෑවා, ඉතින් අපි එතන සුද්ධ කළා නේද? ඒ විදිහට ඉතින් කියන අදහසින් තමයි මේ අදහස් සම්බන්ධ වෙන්නේ. සිංහල තේරුමත් එක්ක යනකොට සිංහල අදහසින් ඉතින් කියලා එනකොට අපිට පුළුවන් so එක භාවිතා කරගන්න. It was rained hard yesterday, so the match was postponed. ඊයේ වැස්සා, තදින් වැස්සා, ඉතින් match එක කල් දැම්මා. මේ විදිහට ඔයාලට පේනවා මේ ෆෑන් බොයිස්ලාව භාවිතා කරද්දී අපි යොදාගත්ත නීතිය තමයි ෆෑන් බොයිස්ලාව භාවිතා කරන ලද වාක්‍යයට පෙර අනිවාර්යෙන් කොමාව භාවිතා කිරීම. ඒ වගේම තමයි ෆෑන් බොයිස්ලා වලට පැහැදිලිව පේනවා මේ වාක්‍යයක මුලින් කිසිම වෙලාවක යොදලා ඇත්තෙත් නැහැ. ඉතින් අපිට විශේෂයෙන්ම වෙන්න ඕනේ මේ වගේ තේරුමත් එක්ක ගියොත් අපිට පුළුවන් ඊටාම සරලව ඉක්මනට මේ දේවල් වාක්‍යගත කරගන්න විදිය ඉගෙන ගන්න. right අපිට යන්න පුළුවන් සංධිපද පාඩමේ ඊළඟ අදියරට ඒ තමයි subordinating conjunctions වලට. subordinating conjunctions වලට අපි දීලා තියෙනවා ඔයාලට ඊටාම වැදගත් නිතර භාවිතා වෙන handy list එකක්. හරි. ඔයාලට පේනවා ඔන්න දැන් කට්ටිය set එකගෙන යන්නේ right all set එක. තව තියෙනවා. ඇයි මෙහෙම ගොඩක් අපිට උමනා වෙන්නේ? අපේ අදහස් විවිධයිනේ. අපේ අදහස් විවිධ හින්දා ඒ විවිධ වූ අදහස් වලට ගැළපෙන ඉංග්‍රීසි වචනයක් අපිට ඕනේ. සංධිපදයක් කරහා විශේෂයෙන්ම සිංහල අදහසකට උවමනා කරන ඉංග්‍රීසි වචනයක් අපිට ඕනේ. ඒක තමයි මේ තියෙන්නේ. දැන් අපිට ඇත්තටම සිංහලෙන් කියන්න උනොත් සිංහලෙන් යන යමක් නොවුණු පින්සෙසේ වුණා ඒ මුණාට නිසා ඒක කරන්න ඕනේ නම් පසුව ඕව එනවනේ අපි සිංහල කතා කරද්දි ඒ සිංහල කතා කරන අපි ඉංග්‍රීසියට දාගන්න ගියපුවම අපිට ඒ වචනේ බෑ නේද? ඒක නිසා අපිට සිද්ධ වෙනවා වචන කටපාඩම් කරලා තියා ගන්නවා වගේ සංධිපද ටිකයි තේරුමයි කටපාඩම් කරලා තියාගන්න එක. හරි. බලන්න දැන් මෙතන ලිස්ට් එක after, although, as if, as long as much as soon as, because, before, by the time, if, in order to, in case, in the event of, lest, once, only if, provided that, then, though, till, unless, until, when, whenever, whereas, wherever. දැනට ඔච්චරක් ඕනතන් තියෙනවා. සිංහල තේරුමත් එක්කම දාලා මේවා නැවත ස්ටඩි කරන්න පුළුවන්. අනිවාර්යෙන් කටපාඩම් කරලා තියාගන්න. තව ලිස්ට් එකක් තියෙනවා මෙතන ඔන්න බලන්න. even if, even though, supposing that, whether or not, while, since. right. එතකොට subordinating වලින් මොකද කරන්නේ? coordinating වලින් දැන් අපි ඒවා වෙන් කරලා තියන්නේ අයියේ. නේද? අපි බලමු මොනවද මේකෙදී අපිට හම්බ වෙන rules කියලා. පළවෙනි rule එක වෙන්න. use comma when the dependent clause comes first. ඔය තියෙන්නේ. සංධිපදයේ සම්බන්ධ වෙච්ච වාක්‍ය කාණ්ඩයට අපි කියනවා dependent clause එකක් කියලා, යැපෙන වාක්‍යයක් කියලා. independent සම්බන්ධයෙන් වීඩියෝ එකක් කලිනුත් එවලා තිනවා සරලව විස්තර කරලා මොකද්ද මෙතන වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. යැපෙන වාක්‍යයක් කියලා කියන්නේ අඩුව සම්පූර්ණ කරන්න තවත් අපි වාක්‍යයක් යොදන්න ඕනේ. අඩුවක් තියෙනවා. ඒකට අපි කියනවා depend වෙනවා කියලා. when you decide something to do, ඔයා මොනවා හරි කරන්න තීරණය කරනකොට අදහස සම්පූර්ණ නැහැ. ඒක නිසා තව අදහසක් ඕනේ. සම්පූර්ණ නැති වාක්‍ය කාණ්ඩය තමයි මෙතන මේ dependent කියලා අපි මෙතන මේ සඳහන් කරලා තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඉන්ඩිපෙන්ඩන්ට් වාක්‍යයක අවශ්‍යතාවයක් තියෙනවා. ස්වාධීන වාක්‍යයක අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ වාක්‍ය අපිට සම්පූර්ණ කරන්න හම්බ වෙන්නේ නැහැ. තේරුම ගැලපෙන්නේ නැති වෙනවා. when you decide something to do, ඔයා මොනවා හරි දෙයක් කරන්න තීරණය කළාම
You can try it at least once. අඩුම ගානේ එකපාරක් හරි උත්සාහ කරන්න පුළුවන්. වාක්‍ය සම්පූර්ණ. ඉතින් ඔයාලට පේනවා වෙන් එකට සහිත වාක්‍ය කාණ්ඩයේ මුලින් යෙදූ විට ඒකේ වාක්‍ය අවසානයේට අපි කමාවක් භාවිතා කළා තමයි ඊට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් වාක්‍ය කොටස භාවිතා කරලා තියෙන්නේ. ඒකයි සංධි පදයක් මුලින් යොදන ලද වාක්‍යයකදී අපි කළ යුත්තේ. හරි. ඒ වගේම තමයි no need of commas when the dependent clause comes after. Here you should separate the word. Okay, dependent and clause it should be separated. ඒක වෙන් කරන්න ඕනේ. Dependent වෙනමයි clause වෙනමයි. Right guys? There is a small space mistake, right? So what is the example for that one? හරි මේ you can try it at least once when you decide something to do. You can try it at least once. දැන් මෙතන වලට පේනවා මුලින් භාවිතා කරලා තියෙන්නේ independent ස්වාධීන වාක්‍යයක් සංධි පදයක් සහිත වාක්‍යයක් නෙමෙයි මුලින් තියෙන්නේ. සංධි පදයේ සහිත ඒ කියන්නේ මේ subordinating සංධි පදයේ සහිත වාක්‍ය කාණ්ඩයේ තියෙන අගට. ඒතර අපි කමා භාවිතා කරන්නේ නැහැ. මතක තියාගන්න coordinating. කියන්නේ fan boysලා වාක්‍ය දෙකක් මැදට භාවිතා කරද්දී තමයි අපි කමාවකින් මුල් වාක්‍ය වෙන් කරගන්නේ. හැබැයි ඒකට හාත්පසින් වෙනස් කාරණාවක් වෙන්නේ subordinating වල සංධි පදයේ මුලින් භාවිතා කරද්දී කොමාවක් භාවිතා කරන්න උවමනා වෙන්නේ නැහැ. සංධි පදය වාක්‍ය මැදට භාවිතා කරද්දී සංධි පදයේ වාක්‍ය දෙක මැදට භාවිතා කරද්දී කොමාවක් භාවිතා කරන්න ඕන නැහැ. හැබැයි සංධි පදයේ වාක්‍ය මුලින් භාවිතා කරද්දී විශේෂයෙන්ම සංධි පද මුලින් භාවිතා වෙන්නේ subordinating වල විතරයි. subordinating සහ correlative වල. ඒතර මුලින් භාවිතා වෙද්දී සංධි පදයේ කොමාව භාවිතා කරන්න ඕනේ. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. අපිට පුළුවන් මේකේ තියෙන විවිධ භාවිතයන් කීපයක් පිළිබඳව ඉගෙන ගන්න. ඒ කියන්නේ මේ සංධි පද භාවිතා කරන්න හේතු කීපයක් අපිට ඉදිරිපත් කර ගන්න පුළුවන්. Uses of subordinating මේ කියන සංධි පද වල තියෙන භාවිතයන්, ප්‍රයෝජනයන් මොන වගේ අදහස්ද මේ හරහා අපිට කියා ගන්න පුළුවන්. මේක විවිධ අවස්ථා කීපයක් දක්වත හැකි. Comparison සංසන්දනය කරන ඩිග්‍රී ප්‍රමාණයන් දක්වන්න, time කාලය, place ස්ථානය, manner ආකාරය, කරන යමක් කරන ආකාරය දක්වන්න, condition යමක් කියන තත්වයක් පිළිබඳව ප්‍රකාශ කරන්න, reason හේතුවක් පිළිබඳව ප්‍රකාශ කරන්න, purpose අරමුණක් පිළිබඳව ප්‍රකාශ කරන්න. right? මම උදාහරණ කීපයකින් අපි මේ පිළිබඳව තව ටිකක් දැනුවත් වෙමු. Sarah is happier than her sister. Dan කියන සංධි පදේ හරහා සාරා ඇගේ sisterට වඩා ගොඩක් සතුටින් ඉන්නේ. comparison කරලා අපි සංසන්දනය කරනවා නේද? sisterට වඩා කියලා සංසන්දනය කරන්න යනවා. ඒතර අපි ඉතින් Dan කියන subordinating conjunction එක භාවිතා කරලා තියෙනවා. I like to read as much as I can. ප්‍රමාණයක් මේක තමයි බාන්නේ තේරුම. මම ආසයි කියවන්න. මම කැමතියි කියවන්න. මට පුළුවන් තරම්. මට පුළුවන් උපරිමය. as much as උපරිමය කියලා ප්‍රමාණය දක්වලා තියෙනවා. ඒ වගේ සංධි පදත් අපිට අර කොටසේ අපි අර මුලින් ඔයාලට සඳහන් කරලා තියෙන සංධි පද ලෝඩ් එකක්. එතන මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම කාලය දක්වන සංධි පද තියෙන බාන්න we had coffee while we were waiting. while කියන අතරතුරේ කියන එක අතරතුරේ යමක් කරන යමක් කාලයක් අතරතුරේ අපි coffee බීවා while we were waiting අපි බලන් ඉන්න අතරතුරේ ඒ විදිහට කාලය දක්වන පද since කාලයක් තිස්සේ for වගේ ඒවා අපිට ගන්නත් පුළුවන්. ස්ථානයක් දක්වන සංධි පදත් මේකදී අපිට හම්බ වෙනවා. I went to the cafe where we usually meet. මම කැෆේ එකට ගියා අපි සාමාන්‍යයෙන් හම්බ වෙන තැන. අපි සාමාන්‍යයෙන් හම්බ වෙන තැන කියලා where කියන සංධි පදය මෙතන භාවිතා කරලා තියෙනවා. where කියන්නේ මෙතන ප්‍රශ්නවාචී පදයක් නෙමෙයි. මේවා අපි භාවිතා කරන්නේ සංධි පද විදිහට භාවිතා කරන අවස්ථාත් තියෙනවා. ඊට පස්සේ ආකාරයක් යමක් කරන ආකාරයක්. බලන්න මේකෙන් කොහොමද කියවෙන්නේ කියලා. The teacher behaved ගුරුතුමිය හැසිරුණා as if it tried to punish. as if වාගේ එයා දඬුවම් කරන්න වාගේ ගුරුවරයා හැසිරුණා හරියට දඬුවම් කරන්න වගේ. හැසිරිච්ච ආකාරය කොහොමද වාගේ? කොයි වාගේද හැසිරුනේ? දඬුවම් කරන්න වගේ තමයි උත්සාහ කළේ. දඬුවම් කරන්න උත්සාහ කරනවා වගේ හැසිරුණා. එක ක්‍රියාවක් කරන ආකාරයක් දක්වන්න තමයි ඒ වගේ as if වගේ අදහසක් භාවිතා කරලා තියෙන්නේ. condition තත්වයන් if I study well මම හොඳට ඉගෙන ගන්නවා නම් I will achieve my targets මම මගේ ඉලක්ක සපුරා ගන්නවා. ඒතකොට මේකෙදී අපිට ඇති වෙලා තියෙන තත්ත්වය තමයි මොකද්ද? මම හොඳට ඉගෙන ගන්නවා නම් තමයි නේද? මගේ ඉලක්ක වලට මට යන්න පුළුවන් වේ වගේ conditions දක්වන අවස්ථා තියෙනවා මේ සංධි පද තුල. හේතු දක්වන අවස්ථා බාන since because as for වගේ සංධි පද අපිට ගන්න පුළුවන් හේතු දක්වන්න. Since you won't apologize. ඔයා සමාව ගන්නේ නැති නිසා. අන්න හේතුව. ඔයා සමාව ගන්නේ නැති නිසා.
I am not speaking to you. මම ඔයාලට කතා කරන්නේ නැහැ. ඔයාව සමාව ගන්න නැති නිසා මම ඔයාලට කතා කරන්නේ නැහැ. Since you won't apologize, I am not speaking to you. මම ඔයාලට කතා කරන්නේ නැහැ. ඒක හේතුවක් දක්වන්න තමයි ඉතින් රීසන් එකක් දක්වන්න තමයි since කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. අරමුණක් දක්වනවා බලමු මේ අදහස කොහොමද වෙන්නේ කියලා. We nailed the window. අපි ජනේලට එන ගැහුවා. So that anyone can't enter. Can't එකේ පොඩ්ඩක් ස්පෙලිං සේම වෙලා තියෙනවා. can't එක මෙතන ඔයාලට apostrophe එකක් භාවිතා කරන CAN apostrophe T කියන එක spelling mistakes when typed. We nailed the window. අපි ජනේලට එන ගැහුවා. So that anyone can't enter. මොකද අරමුණ එන ගහපු කාටවත් ඇතුල් වෙන්න බැරි වනසේ. So that එකේ තේරුම මොකද්ද? වනසේ කාටවත් ඇතුළට එන්න බැරි වෙනසේ අපි ඇන ගැහුවා. ඒතර හේතුව මොකක්ද ඇන ගහපු කියන එක අපි so that එක ආරා මෙතන පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ කියන මේ භාවිතයන් ඇත්තටම අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔයාලට පුළුවන් නම් ඉතින් මේ වගේ දේවලුත් තියෙනවා කියලා තේරුම් ගන්න ඉතාම වැදගත් වෙනවා. වඩා වැදගත් වෙන්නේ අපිට මේක භාවිතා කරගද්දී සංධිපදයේ තේරුම වඩාත්ම වැදගත් වෙන නිසා වචන වල කඩපාඩම් කරලා තියාගන්න වෙනවා ඔයාලට. මොකද එහෙම නැත්නම් අපේ අදහසට අනුකූලව දැන් අපිට හිතන වාගය කියලා හිතනකොට අපිට අදාළ කරන වචන නැත්තම් භාවිතා කරගන්න හම්බ වෙන්නේ නැති වෙන නිසා වඩාත්ම වැදගත් වෙන්නේ මේ කියන වචනයේ කඩපාඩම් කර ගැනීම. right මේ විදිහට අපිට පුළුවන් subordinating conjunctions වල නීති රීති මොනවද ඒ සංධිපද ඒ වගේම ඒවා භාවිතා වෙලා තියෙන කොයි විදිහටද කියලා උදාහරණ සමගම අපිට කතා කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ස්ටඩි කිරීම ඔබ සතුටක් කීම your responsibility is to study these subordinating and coordinative as well as correlative conjunctions because they are very important to improve your English knowledge. Right now we are going for next step. We are moving forward now. We are going to talk of correlative conjunctions. This is a beautiful lesson. Okay, so fantastic, lovely lesson. So I have analyzed and I have summarized that one today. මම ඒක සාරාංශගත කරලා තියෙනවා අද because I have a target and I have a plan to teach these correlative conjunctions further more. Okay, තව වැඩිදුරටත් මේක උගන්වන්න ඔයාලට මම සැලසුම් කරලා තියෙන නිසා අද අපි පොඩි සාරාංශයක් මේ සම්බන්ධයෙන් කතා කරන්නයි සූදානම් වෙන්නේ. correlative ගත්තාම මේකෙදි තියෙන්නේ අන්‍යෝන්‍ය correlate කියන එකේ තේරුම තමයි අන්‍යෝන්‍ය එකිනෙකා හා සම්බන්ධයි. එකිනෙකා හා සම්බන්ධ වෙන්නේ පළවෙනි වචනය දෙවෙනි වචනය අනිවාර්යයෙන්ම උමනා වෙනවා. විශේෂයෙන් මේකෙදී වචන දෙකක් භාවිතා කරනවා. මේ සංධිපදවල වචන දෙකක් භාවිතා කරනවා. දැන් ඔයාලට පේනවා මේ මම දාගෙන වචනවල as කියන as වචන දෙක. අන්නේ අන්‍යෝන්‍යයි. ඇසුත් ඕනේ අර ඇසුත් ඕනේ. වාක්‍ය දෙක සම්බන්ධ කරන්න නැත්තම් බෑ. බෝතුත් ඕනේ ඇන් දෙකත් ඕනේ. බෝත් එක විතරක් තිබිලා බෑ අපිට වාක්‍ය දෙක සම්බන්ධ කරනවා අදහස් දෙක සම්බන්ධ කරන්න. දෙකම ඕනේ. correlate වෙනවා කියලා කියන්නේ ඒක. අන්‍යෝන්‍ය වශයෙන් ඌමනා වෙන එකිනෙකා ඌමනා වෙනවා කියන අදහස තමයි මේකේ තියෙන්නේ. අබාන්නේ විදිහට either or ඔය මම දීලා තියෙන තේරුම් සාමාන්‍ය මේකේ දීලා තියෙන තේරුම් ටික තමයි මේක අපිට නිතර දැනෙන විදිහට තමයි මම දීලා තියෙන තේරුම් ටික. මේ පිළිබඳව අනිවාර්යෙන් ඊළඟ ඒක ඊටම ඉක්මනට ඔයාලට මම වීඩියෝ එකක් එවනවා. මේ පාඩම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කතා කරනවා උදාහරණත් එක්ක එකින් එක මේ correlative conjunctions අරගෙන අතිශය වැදගත් පාඩමක්. ඒක නිසා බලාගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල්. Right guys, now let's talk. කතා කරමු as වගේ කියන අපි භාවිතා කරන both and දෙක භාවිතා කරන දෙකම දෙදෙනාම either or එක්ක දෙකෙන් එකක් hardly when යමක් කරන්න හදනකොටම වාගේ බලන්න හරි ලස්සන අදහස් මේ භාෂාව තුළ අපිට දීලා තියෙනවා. just as so ඒකට එහෙමනම් මේකටත් එහෙමයි. බලමු අපි කොහොමද මේ වගේ වාක්‍ය ලියන්නේ කියලා. neither no දෙක එකක්වත් නෙමෙයි දෙකම එපා. not only but also ඒක විතරක් නෙමෙයි මේකත් ලස්සන අදහස්. no sooner than ඒක වෙද්දිම අරකට උනා. බලමු මේ අදහස් කොහොමද අපි ලියන්නේ කියලා. සරලයි ලස්සනයි. not but ඒකට නෙමෙයි මේකට. rather than එහෙම කරනවට වඩා මෙහෙම කරන එක හොඳයි කියලා වගේ අවස්ථාවලට උන rather than පාවිච්චි කරගන්නවා කියලා කියනවා. scarcely when යමක් කරන්න හදනකොටම වාගේ. right whether or එහෙම උනත් නැතත් උනා හෝ නොඋනා. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් correlative conjunctions පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරගෙන යන්න. මෙන්න මේව තමයි correlative conjunctions කියලා කියන්නේ. උදාහරණත් එක්ක ඊළඟ පාඩමේ සම්පූර්ණ වශයෙන් අපි කතා කරනවා මේ පාඩම සම්බන්ධයෙන්. ඒකෙදී මේකේ භාවිතයන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරමු. හරි සරලව මේ දේවල් වාක්‍යගත කරගන්න පුළුවන්. ලස්සන අදහස් ගොඩක් ප්‍රකාශ කරගන්න පුළුවන්. ලස්සන පාඩමක් තමයි correlative conjunctions කියලා කියන්නේ. ඉතින්
මේ පාඩමේදී අද අපි කතා කරනවා අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට අපි කර්ලේටිව් කන්ජන්ක්ෂන්ස් පිළිබඳව කතා කළාට මුලින්ම සබෝර්ඩිනේටින් ඒ වගේම මුලින්ම අපි කතා කරේ කෝඩිනේටින් සබෝර්ඩිනේටින් කියන මේ දෙක සම්බන්ධව අපි සම්පූර්ණ විස්තරයක් කරගත්තා කොහොමද වාක්‍ය ගත කරන්නේ මොන වගේ නීති රීතිද අපි ඒවල අනුගමනය කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් that is the thing and they are the contents of the today's lesson and we are going to conclude our lesson for today. අද දවසට අපේ පාඩම ඉවර කරන්න යන්නේ. So guys, thank you very much for waiting with me and staying with me. You learned something, I think. You polished your knowledge. ඔයාලගේ දැනුම polish කරගත්තා and sometimes you learn new things. අලුත් දේවල් සමහරට ඉගෙන ගන්න ඇති නේද? So share with your friends. යාළුවොත් එක්ක බෙදා හදා ගන්න. Okay? And then you can improve your brain. You can improve your knowledge sharing with your friends. යාළුවොත් එක්ක බෙදා හදාගෙනත් ඔයාලට පුළුවන් ඔයාලා දැනුම මේකෙන් වැඩි කරගන්න. So guys, have a good day. See you again. May Triple News bless you. God bless you. Hasta la vista.